හරි. අපි මේ කතා කරන්න යන්නේ කාර්යශීලී විශ්ලේෂණයේ පාඩමේ අන්තිම වීඩියෝ එක. මොකද මේකෙන් අපි කතා කරන්න යන්නේ අපි මේ කලින් වීඩියෝ පහේදීම අපි ඉගෙනගත්ත දැනුම එකතු කරලා කොහොමද ගානකින් අපි මේක හදාගන්න කියන එකයි බලමු. කියන්නේ අත්‍රියොත් මේ විභාගයේ තුල අපිට එන ගාන හරියට හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතර ඒ ගානකට කොහොමද මේ අපේ දැනුම යොදාගන්න කියන එකයි මේ කතා කරන්නේ. එතකොට මෙතනදී අපි කලින් වීඩියෝවේදී අපි කතා කරා කාර්යශීලී විශ්ලේෂණ මූලික හැඳින්වීම කොටස කාර්යශීලී සම්ප්‍රදාය 4. ඒකෙන් අපි ගත්තොත් එහෙම කාර්යශීලී විශ්ලේෂණ තියෙන ප්‍රයෝජන. ඊට පස්සේ අපි කතා කරා ඒ කාර්යශීලී සම්ප්‍රදාය 4ෙන් දිගුකාල උපනතියයි යුතුයම සම්රචක විතරයි පුරෝගතනය කරන්න පුළුවන් කියලා. ඒතර ඒ දෙකෙනොත් අපි මොකද වෙන්නේ කොහොමද පුරෝගතනය කරන්නේ කියන එක අපි කතා කරා. අපි කතා කරා වීඩියෝ වලදී මොකද්ද උපනති නිර්මාණය කිරීමේ ක්‍රම 4 ගැන කතා කරා. ආත්ම සම්රචක නිර්මාණය කිරීමේ ක්‍රම 3 ගැන කතා කරා. දැන් අපි මේ නැවිලා ඉන්නේ අවසාන කොටසට මොකද්ද මේ දේවල් එකතු කරගෙන කොහොමද අපි ගාන හදාගන්නේ කියලා. හරි. එතකොට මේ දේවල් ගැන ඔයගොල්ලන්ට කලින් සමහර කොටස් ගැන හරියටම අවබෝධයක් තියෙන්නේ නැත්නම් අපි ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට තේරෙන්නේ නැත්නම් කොහොමද ආත්ම සම්රචක නිර්මාණය කරගන්නේ? කොහොමද උපනිත සමීකරණයක් ගන්නෙ? මොකද්ද ආත්ම සම්රචක කියන්නේ? එතකොට අපි ගත්තොත් එහෙම කොහොමද කාලසෙන් සංරචක අතර වෙන් කරගන්නේ? මේ දේවල් ගැන හරි පැහැදිලි අවබෝධයක් නැත්නම් අපි මේ කතා කරන වීඩියෝ එකේ ඔයගොල්ලන්ට මේ කතා කරන කොටස් සමායයට ඔයගොල්ලන්ට අවබෝධය වෙන එක නැහැ. ගොඩක් මේක මේ වීඩියෝ එක සාර්ථක වෙනවා ඔයගොල්ලෝ පොඩ්ඩක් කලින් වීඩියෝස් ටික බලලා ඒ ගැන හරියට අවබෝධයක් අරගෙන මේක ලැබුවා නම් තමයි ඔයගොල්ලන්ට වඩාත් මේක ඵලදායී වෙන්නේ. හරි. අපි බලමු කොහොමද මේ දේවල් ගැන කතා කරන්නේ. ඒතර අපිට පොඩි දෙයක් තියෙනවා ඉගෙන ගන්න. මෙන්න මෙතනදී මේ ගණන් හදද්දී කොහොමද අපි වාර්ෂික උපනති සමීකරණයක්, කාර්තුමය උපනති සමීකරණයක් හෝ මාසික උපනති සමීකරණයක් බවට පරිවර්තනය කරන්නේ. ඒතර ඒකත් මුලින්ම කතා කරන්නේ. මොකද්ද? කොහොමද වාර්ෂික උපනති සමීකරණයක්, කාර්තුමය හෝ මාසික උපනති සමීකරණයක් බවට පරිවර්තනය කරන්නේ. අපි අද හදන්න යන ගානම උදාහරණයක් ගමු. මොකක්ද දෙන්නේ? ගාන දිනවා y සමානයි 84 ධන 28.8යි x. එතන මේකේ මූලය දීලා තියෙනවා මොකක්ද දෙන්නේ? මූලය 2010. මොකක්ද මේ මූලය 2010 කියන්නේ? හිතන්න මේක ඔයගොල්ලෝ ගත්තේ අඩුතම වර්ග ක්‍රමයෙන් කියලා. අඩුතම වර්ග ක්‍රමයෙන් වගේ අනුසීහනය කරපු අඩුතම වර්ග උපනති රේඛාවේ සමීකරණය මේක. මොකද 84 ගණන් 28.8x. එතකොට මොකද මේ මූලය 2010 කියන්නේ? හොඳට මතක තියාගන්න. ඔයගොල්ලෝ කොහොමද මේක ගත්තේ? අඩුතම වර්ග උපනති රේඛාව ගන්න 2007, 2008, 2009, 2010, 2011, 2012, 2013. ඉතින් මෙන්න මේ වගේ වර්ෂ 7කට ඔයගොල්ලන්ට දුන්නා කියලා අලෙවි සඳහා 28යි 35යි 38යි 40යි 44යි 70යි 72යි මෙන්න මේ විදිහට මොකද ඉන්නේ වාර්ෂික අලෙවිය දීලා තියෙනවා. එතකොට මොකද කරලා තියෙන්නේ ඔයගොල්ලෝ? එතකොට මොකද කරලා තියෙන්නේ? දැන් මේ මම නිකන් උදාහරණයක් විදිහට ගත්තේ. එතකොට මේකට අඩුතම වර්ග උපනති රේඛාව ගන්න කිව්වොත් එහෙම ඔයගොල්ලෝ මොකද කරන්න ඕනේ? සිග්මා x සමානයි 0 වෙන විදිහට මොකද x කියලා විචලනයක් අර මේක y නේ. x කියලා විචලනයක් අර්ථ දක්වනවා. කොහොමද? සිග්මා x සමානයි 0 වෙදී. කාලච්ඡේද තියෙන ඔක්ත සංඛ්‍යාව හරිමද කාලච්ඡේද බිංදුව දාලා යක් උඩට ඍණ 1 ඍණ 2 ඍණ 3 යට 1 2 3. මේක අපි කතා කරා උපනති නිර්මාණය කිරීමේ ක්‍රම ගැන කතා කරපු වීඩියෝ වලදී. ඒතර එතනදී ඔයගොල්ලෝ බලන්න මෙන්න මෙතන 2010 වර්ෂයට තමයි බිංදුව එලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ මතක තියාගන්න මේ මූලය 2010 කියන අන්න ওই විදිහට තමයි මෙතන මූලය එන්නේ. ඒ කියන්නේ මූලය උනේ කියන්නේ බිංදුව උනේ 2010 වගේ. හරි. හොඳට මතක තියාගන්න. මෙන්න මේ 2010 මූලය කියන්නේ 2010 වර්ෂය තමයි මූලය වෙලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට ගැටලුවක් තියෙනවා කොහෙද? ඒ කියන්නේ 2010 මූලය නම් 2010 කොතනද මූලය? 2010 කියන්නේ ඇත්තම වචන ඒකෙත් තියෙනවානේ කාර්තු 4කින් සමන්විතලා තියෙනවා. නැත්නම් අපි ගත්තොත් මාස නම් ගත්තොත් එහෙම 12ක් තියෙනවා. එතකොට ඔය කියන මූලය කොයි මාසෙද තියෙන්නේ? ඔය කියන මූලය කොයි මාස තුලද අන්තර්ගත වෙලා තියෙන්නේ? ඇත්තට කිව්වොත් එහෙම මූලය කියන්නේ 2010 හරි මැද්දේ තමයි මේ මූලය තියෙන්නේ. මේ 2010 හරි මැද්දේ තමයි බිංදුව තියෙන්නේ. ඒ 2010 නම් මූලය 2010 හරි මැද්දේ. ඒතර 2010 හරි මැද්දේ තමයි අපි ගමු මේක 2010 වර්ෂය කියලා. මේක තමයි 2010 වර්ෂය. ඒතර 2010 වර්ෂය ඔයගොල්ලෝ දන්නවා මාස කීයක් තියෙනවද? 12ක් තියෙන. 1 2 3 4 8 9 10 11 12යි. ඒතර මේ මාස 12න් අපි ගන්නවා මේ ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්. එතකොට මූලයේ තියෙන කොතනද? 2010 අවුරුද්දේ හරියටම මැද. මොකද මේ
අපි දන්නවා මාස 6 විතර වෙලාද ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි. අන්න මෙතන තමයි ඔය කියන 2010 මූලය තියෙන්නේ කොතනද? එක්ක බෙදගත්ත හැකි ජූනි අග නැත්නම් බෙදගත්ත දෙන ජූලි මුල. සරලයි. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ කියන මූලය 2010 තමයි මූලය. අත්තර මූලය කොතනද තියෙන්නේ? 2010 ජූලි පළවෙනිදා තමයි මූලය තියෙන්නේ. ඒක හොඳට ඔළුවේ යන්න. හරි. දැන් අපි මොකද කරන්නේ? මෙන්න මේ වාර්ෂික උපනති සමීකරණය උපයෝගී කරගෙන මේක මම මොකද කරන්නේ? කාර්ත්මක උපනති සමීකරණය විදිහට පරිවර්තනය කරගන්න යන්නේ. කොහොමද කරන්නේ? මේක මේ විදිහට යන්න. 84 ධන 28.8යි x. දැන් මොකද කරන්නේ? වාර්ෂික උපනති සමීකරණේ කාර්ත්මක උපනති සමීකරණය කරන්න මොකද අපි කරන්නේ? වාර්ෂික කාර්ය කීයද? 4යි. එහෙනම් මේ මුළු සමීකරණයම 4ෙන් බෙදන්න. y 4ෙන් බෙදනවා 84.4 4ෙන් බෙදනවා 28.8 4ෙන් බෙදනවා x කියන දේ අපි ආයේ 4ෙන් බෙදනවා. දැන් මේක අපිට කාර්ත්මක උපනති සමීකරණය කරන්න ඕනේ නැහැ. මට ඕනේ මාසික උපනති සමීකරණය කරන්න ඕනේ කියලා. එතකොට ඒත් තියෙනවා y සමානයි 84 ධන 28.8යි x. මොකද අපි කරන්නේ? මෙන්න මේ මුළු සමීකරණයම ඇත්තටම මේ මුළු සමීකරණයම මොකද වෙන්නේ 12න් බෙදනවා. ඇයි ඒ? වර්ෂයකට මාස 12. එතකොට මේක 12න් බෙදනවා, මේක 12න් බෙදනවා, 28.8ක් 12න් බෙදනවා. ආ x කියන එකත් 12න් බෙදනවා. එතකොට මෙතන වැඩි කිරීම තියෙන නිසා මම එකට දානවා. හරි. මේක කතා කරමු. වාර්ෂික උපනති සමීකරණය, කාර්මික උපනති සමීකරණය කරන මුළු සමීකරණය මොකද වෙන්නේ? 4 4න් බෙදන්න. හරි. එතකොට දැන් මෙතනින් ගත්තොත් එහෙනම් ඔයගොල්ලෝ ගත්තොත් එහෙනම් මේක අරායක් විචල්‍ය 4න් බෙදනවා කියන එක ඒ විචල්යක් නියතකින් බෙදුවොත් ඒ අපිට විචල්යම තමයි ඉතුරු වෙන්නේ. මොකද වෙන්නේ? අපි ගමුකෝ t කියලා විචල්යක් විදිහට හැදෙනවා. t කියලා ඔය උපනතියගේ අපි ගන්නවා. හරි. එතකොට අපි y බෙදීම 4 සමානයි t කියන එක නෙමෙයි මම ගන්නෙ. මේ කියන්නේ මොකද වෙන්නේ? y කියන්නේ වාර්ෂික උපනතියනේ. වාර්ෂික උපනතියනේ. එතකොට ඒක මම ගත්තා මේක t කියන්නේ කාර්ත්මික උපනතිය. y ම පාවිච්චි කරන හැටි ගැටලුවක් නැහැ. මම මෙතන t කියලා සංකේතවත් කරගත්තා. ඔයගොල්ලන් පැටලෙන්නේ නැති වෙන්නේ. 84 බෙදීම 4 කී දෙන්නේ? 21යි. 28.8 බෙදීම කී දෙන්නේ? 4ක් 4 16නේ. 28.8 බෙදීම 16. උත්තර එනවා 1.8යි. මෙතන simple x කියලා පාවිච්චි කරනවා. උත්තර මේ මොකද්ද මේ දීලා තියෙන්නේ? 2010 මූලය වෙන වාර්ෂික උපනති සමීකරණය මම මොකද කරගත්තේ? කාර්ත්මක උපනති සමීකරණය කරගත්තා. කොහොමද කරේ? හැම අගයක්ම 4 වෙලයි බෙදන්න ගිහිල්ලා. මෙතනදී අපි ලැබුණා කාර්ත්මක උපනති සමීකරණය. දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? කොතනද මූලය තියෙන්නේ? ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න. මෙතනදී අපි කිසිදු ආකාරයකින් මූලය වෙනස් කිරීමක් සිදු කරේ නැහැ. මූලයේ තිබ්බේ කොතනද? එතනම ඇති. මූලය කොතනද තිබ්බේ? 2010 මූලය. 2010 මූලය කොතනද හරියවද කිව්වොත් මම කිව්වා ජූනි අග නැත්නම් ජූලි මුල. එතකොට මේකේ මූලය දැන් කොතනද තියෙන්නේ? හරියටම ගත්තොත් එහෙම ජූලි පළවෙනිදා. ඒතර මේක කාර්තු නේද? ඒක කාර්තු ගත්තොත් එහෙම කාර්තුවක් කිව්වොත් අපි දන්න කාර්තු කියන්නේ මාස 3 කොටස්. ඒතර අවුරුද්දට කාර්තු 4යි. ඒතර අපි මේක කාර්තු වලින් ගත්තොත් එහෙම මේක තමයි පළවෙනි කාර්තුව. මේක Q1. මේක තමයි අපේ දෙවෙනි කාර්තුව. මේක Q2. ඒතකොට මේක තමයි අපේ තුන්වෙනි කාර්තුව. මේක Q3. මේ අන්තිම එක තමයි අපේ හතරවෙනි කාර්තුව. එතකොට දැන් ඔයගොල්ලන්ට පේන්න තියෙනවා මූලය කොතනද තියෙන්නේ? මේ කාර්තුමය උපනති සමීකරණයේ මූලය බිඳුව තිබ්බ ගණම තමයි 2010 හරි නේද? 2010 හරි මැද තියෙන්නේ කාර්තු පැත්තෙන් ගත්තොත් එහෙම මේකේ මූලය කොතනද තියෙන්නේ? Q2ත් Q3ත් අතර මැද. Q1ත් Q2ත් Q3ත් අතර මැද තමයි මූලය තියෙන්නේ. ඒතර අපිට හරියටම කියන්නේ Q2 ේද තියෙන්නේ Q3 ේද කියලා නෑ. Q2ත් Q3ත් අතර මැද. හරි. දැන් මට අවශ්‍යතාවයක් තියෙනවා. දැන් මෙහෙම මූලයකින් මට වැඩක් නැහැ. කාර්තුමය උපනති සමීකරණයක් ගත්තාම ඒක මොකක් හරි කාලච්ඡේද දෙකක් අතර මැදට මූලය තිබුණා කියලා මට තේරුමක් නැහැ. මම මොකද කරගන්නේ? මේක මට ලේසි වෙන තැනකට මම මූලය අරගෙන යනවා. මූලය දැන් තියෙන්නේ කොතනද? Q2 Q3 අතර මැද. මම අරගෙන යනවා කොතනද? 2011 පළවෙනි කාර්තුවට. හරි. එතන මට අරන් යන්න ඕන කොතනද? 2000 මේ දැන් මෙතනින් එහාට යන්නේ 2011 වර්ෂය. මට අරන් යන්න ඕන කොතනද? 2011 පළවෙනි කාර්තුව. හිතන්න 2010 මූලය වුණොත් එහෙම 2010 හරි කොතනද? 2010 හරි මැද තමයි මූලය වුනේ.
දැන් හිතන්න දැන් මට අරන් යන්න ඕනේ කොතනද මූලය අරන් යන්න ඕනේ මෙන්න මේකෙන් 2011 මොකද හරි මැදට මේ 2011 පළවෙනි කාර්තුවේ හරි මැදට තමයි අරන් යන්න ඕනේ මට අවශ්‍ය නම් 2011 පළවෙනි කාර්තුව මූලයේ විදිහට පාවිච්චි කරන්න එහෙනම් මම මේ බිඳුව අරගෙන යන්න ඕනේ කොතනද 2011 පළවෙනි කාර්තුවේ හරි මැදට හරි එතකොට මේ බිඳුව අරන් යනවා කාර්තු කීයක් හොකරගෙන යන්නවද දැන් තේරුම් ගන්න දෙන්නේ දැන් මොනවද උනේ දැන් මෙතනදී මේ මෙන්න මේ කියන වාර්ෂික උපනතිය කියන දේ මෙතන දෙද්දි මොකක්ද උනේ කාර්තුමය උපනතිය වුණා මේ වාර්ෂික අන්තක්කණ්ඩ මෙතන මොකක්ද උනේ කාර්තුමය අන්තක්කණ්ඩ වුණා මේ වාර්ෂික මේ වාර්ෂික අනුක්‍රමණය මේ මෙතන මොකද කාර්තුමය අනුක්‍රමණය වුණා එතකොට මේ වාර්ෂික මේ මෙතන මේක තියෙන වර්ෂ වල ඉන්නේ දැන් මෙතන ඒකක දැන් මොනවද වෙලා තියෙන්නේ කාර්තු වෙලා තියෙනවා හරි දැන් බලන්න මෙතන ඉඳන් මෙතනට යන්න ඕනේ මෙතන ඉඳන් හරියටම Q එකෙන් හරි මැදට යන්න ඕනේ මම කාර්තු කීයක් පහු කරගෙන යන්න ඕනේද බලමු මෙතන ඉඳන් මෙතන 1යි මෙතන ඉඳන් මෙතන 2යි මෙතන ඉඳන් මෙතන 3යි නෑ මෙතන ඉඳන් මෙතන ඉන්නේ තව භාගයක කාර්තු භාගයක තව සම්පූර්ණ කාර්තුව කියන්නේ මෙතනට නෙන්නේ. එතකොට මෙන්න මේ කියන Q2 Q3 අතර මැද්දේ නම් 2011 Q1 ඒ කියන හරිය මැදට යන්න නම් මම කාර්තු කීය පහු කරගෙන යන්න ඕනද 2.5 අන්න ඒ සඳහා මම මොකද කරන්නේ මූලය 2011 Q1 කරගන්න හින්දා මම මොකද කරන්නේ මෙන්න මේ කියන වාර්ෂික උපන මේ කාර්තු උපන සමීකරණය අරගෙන මෙන්න මේ x ට මොකද කරන්න ඕනේ? තව ඒකක 2.5 එකතු කරන්න ඕනේ. 2.5 කොහොමද ආයි කිව්වොත් එහෙම තියෙන්නේ කොතනද? Q1 Q3 අතර මැද්දේ Q2 Q3 අතර මැද්දේ එතන ඉඳන් අපි අරන් යන්න ඕන කොතනද? 2011 පළවෙනි කාර්තුවට 2011 පළවෙනි කාර්තුව කියන්නේ 2011 පළවෙනි කාර්තුවේ හරි මැද්දට. ඒක මොකද? 1යි 2යි 2.5 අන්න එහෙම අපි මෙතන එන්නේ. දැන් මොකද වෙන්නේ? T සමානයි 21 ධන 1.8x ධන මොකක්ද වෙන්නේ 1.8 වැඩි කිරීම 2.5 කියනවා 4.5 කියලා. ඒතර T සමානයි අපිට එනවා 21.4.5යි. ඒතර මෙතන විචාරයෙන් ඒතර මෙතන එනවා 25.5 ධන 1.8යි x කියලා. එතන මෙතනදී මේකේ මූලය වෙන්න ඕන මොකද්ද? මූලය. දැන් අපි අලුත් මූලෙට ගන්නලා තින්නේ. මූලය කොතනද තින්නේ? මූලය 2011 පළවෙනි කාර්තුව. පැහැදිලිද? මොකද මම කරගත්තේ වාර්ෂික උපනති සමීකරණයේ තිබ්බා. මම මේක කාර්තුමය උපනති සමීකරණය කරනවා. මේක 4 ෙන් බෙදලා මේක 4 ෙන් බෙදලා මේක 4 ෙන් බෙදුවා. අපිට කාර්තුමය උපනති සමීකරණය විදිහට ආවා. කාර්තුමය උපනති සමීකරණය ආවට මේකේ මූලය වෙනස් වුණාද? නෑ මූලය තිබ්බදනේ හැමම කොතනද? Q2 Q3 අතර මැද්දේ. එතකොට එතන මූලයේ සිට මම මොකද කරේ? මූලය මට ඕන තැනකට මම වෙනස් කරනවා. කොතනද මම ගෙනිච්ච? මට ඕන වුණා 2011 පළවෙනි කාර්තුවට ගෙනියන්න. 2011 පළවෙනි කාර්තුවට ගෙනියන්න මොකද වෙන්නේ? කාර්තු 2.5 ඉස්සරහට ගියාම මෙන්න මේ විදිහට මට ආවා. මොකද වෙන්නේ? මූලය 2011 පළවෙනි කාර්තුව වල මොකද? අඩුතම වර්ග උපනත සමීකරණය. මේක අඩුතම වර්ග උපනත සමීකරණය මේක ඒ විදිහට මට ලැබිලා තියෙනවා. ඒතර ඇත්තටම ගත්තොත් එහෙම මොකද වෙලා තියෙන්නේ? හරි සරල ක්‍රමවේදයක් තියෙනවා. හරි. ඔය විදිහමයි මොකද වෙන්නේ? මාසික උපනත සමීකරණය කොහොමද? වාර්ෂික උපනත සමීකරණය කොහොමද? මොකද? මාසික කරන්නේ. ඒතර මූලික කියලා අපි කියලා දෙමු. මොකද මේකත් 12න් බෙදනවා. අන්තක්කණ්ඩ 12න් බෙදනවා. අනුක්‍රමණය 12න් බෙදලා x 12න් බෙදනවා. ඒතර අපි මොකද හිතන්න මෙතන මම පාවිච්චි කරන s කියලා මම සංකේතයක් පාවිච්චි කරනවා කියනවා. y වල මෙතන ඉඳලා s කියලා එනවා. කියන්නේ මොකද්ද මේ s කියන්නේ දැන් මේ y කියන්නේ මොකද්ද? වාර්ෂික උපනතිය කියන්නේ. s කියන්නේ මොකද්ද ඉන්නේ? කාර්තුමය උපනතිය කියන්නේ. කාර්තුමය මාසික උපනතිය කියන්නේ. දැන් මොකද වෙන්නේ? 84 බෙදීම 12 උත්තරය 7යි. ධන මොකද වෙන්නේ? 28.8 බෙදීම 12 ගෙන් 144ක්. බිඳුව දශම 2යි x. හරි. දැන් මෙතන මොකද වෙන්නේ? වාර්ෂික උපනති සමීකරණය මාසික උපනති සමීකරණය බවට පරිවර්තනය කරා.
මේ පරිවර්තනය කර ගැනීම තුලදී අපි කිසිසේත්ම මූලය වෙනස් කිරීමක් සිදු කරාද නැහැ. මේකේ මූලය තිබ්බ කොතනද 2010 2010. එතන 2010 මූලය කොතනද හරියට වෙන්නේ? අපි කතා කරා 2010 නම් මූලය 2010 හරි මැද්දේ. එතන මූලය කොතනද තියෙන්නේ? 2010 හරි මැද්දේ. එතන 2010 කොතනද මූලය තියෙන්නේ? 2010 කොතනද? 2010 අපි ගත්තොත් එහෙම ජූලි පළවෙනිදා මූලය තියෙන්නේ. එතකොට අපිට වැඩක් නැහැ. ඒ වගේ ජූලි පළවෙනිදා. ජූලි පළවෙනිදා කිව්වහම මේක ජූනි මාසෙත් නෙමෙයි මූලය ජූලි මාසෙත් නෙමෙයි. මාස දෙකක් අතර මැද්දේ මූලය තියෙන්නේ. මට ඕන කෙනෙක් හිතන්න 2011 ජනවාරි මාසෙට මට මූලය ගියේ. ජනවාරි පෙබරවාරි මාස තුනේ. මට ඕනේ මොකද්ද? මෙන්න මෙතන තියෙන්නේ. මෙන්න මේ කියන ජනවාරි මාසෙට මූලය ගින්නේ මට ඕනේ. ඉන්නේ දැන් අපි කොතනද? මෙතන. මෙතන ඉඳන් මට එන්න ඕනේ මෙතන. මොකද දෙන්නේ? ජනවාරි මාසේ හරි මැදට එන්නයි ඕනේ. හරි. දැන් බලන්න ඕනේ මෙච්චරයි. y කියන්නේ මොකද්ද? වාර්ෂික උපනතිය. s කියන්නේ මොකද්ද? මාසික උපනතිය. 84 කියන්නේ මොකද්ද එන්නේ? වාර්ෂික උපන සමීකරණය අන්තක්ඛණ්ඩය. 7 කියන්නේ මොකද්ද එන්නේ? මාසික උපන සමීකරණය අන්තක්ඛණ්ඩය. 28.8 කියන්නේ මොකද්ද එන්නේ? වාර්ෂික අනුක්‍රමණය. 0.2 කියන්නේ මොකද්ද එන්නේ? මාසික අනුක්‍රමණය. x කියන්නේ මොකක්ද එන්නේ? වර්ෂ වලින් එක ගත්තොත් වර්ෂ එකක. මෙතනදී මම පාවිච්චි කරන x මොනවද? මාස එකක. දැන් මම මොකද කරන්න යන්නේ? මූලය දැන් තියෙන්නේ කොතනද? මෙන්න මෙතන. එතන සිට මොකද වෙලා තියෙන්නේ? මට යන්න ඕන කොතනටද? ජනවාරි මාසේ මූලය ඉන්නේ. ඒතර ජනවාරි මාසෙට මූලය ඉන්නේ නම් ජනවාරි කොතනටද මූලය යන්න ඕන? අපි යම් කිසි කාලච්ඡේදයකට මූලය ගෙනියනවා නම් අදාළ කාලච්ඡේදයේ හරි මැදට මූලය යන්න ඕන. මම මෙතනදී 2011 පළවෙනි කාර්තුවට මූලය ගෙනියනවා කියලා. 2011 පළවෙනි කාර්තුවේ කොතනද මම ගෙනිච්ච මූලය? 2011 පළවෙනි කාර්තුවේ හරි මැදට. ඒ විදිහට තමයි මෙතනදී මම කරන්න ඕනේ. මෙන්න මේ කියන මාසික රූපන සමීකරණය මොකද මූලය ගෙනියන්න ඕන මොකද? 2011 ජනවාරි වලට නම් මට ගෙනියන්න ඕනේ 2011 ජනවාරි මාසෙත් හරි මැදට. ඒතර දැන් අපි ඉන්නේ කොතනද? ජූලි පළවෙනිදා. බලමු ජූලි පළවෙනිදා ඉඳන් ජනවාරි 15ට. ජනවාරි මැද කියන්නේ ජනවාරි 15නේ. කොච්චරක් ඒකක තියෙනවද කියන මාස එකක ජූලි පළවෙනිදා. ඒතර ජූලි පළවෙනිදා ජූලි ජූනි මොකද? අගෝස්තු පළවෙනිදා, සැප්තැම්බර් පළවෙනිදා, ඔක්තෝබර් පළවෙනිදා, නොවැම්බර් පළවෙනිදා, දෙසැම්බර් පළවෙනිදා, ජනවාරි පළවෙනිදාට මාස හරියටම 6යි. ඒතර ජනවාරි පළවෙනිදා නෙමෙයි මූලය එන්නේ ජනවාරි 15 වෙනිදා. ඒතර එතනින් තව දවස් 15ක් ඉන්නේ. එතනට මොකද මාස භාගයයි. එහෙනම් ඉන්න ඕනේ x දෙන්න ඕනේ 6.5ක් එකතු වෙන්න ඕනේ. 6.5ක් ආවෙයි අපිට මූලය ගෙනියන්න ඕන මොකද දෙන්නේ මාස එකක 6.5ක් ඉස්සරහට. කීයද? ජූලි පළවෙනිදා, අගෝස්තු පළවෙනිදා, සැප්තැම්බර් පළවෙනිදා, ඔක්තෝබර් පළවෙනිදා, නොවැම්බර් පළවෙනිදා, දෙසැම්බර් පළවෙනිදා, ජනවාරි පළවෙනිදාට මාස 6යි. ජනවාරි පළවෙනිදා නෙමෙයි මට මූලය ගෙනියන්න ඕනේ ජනවාරි මාසෙ නම් ජනවාරි මාසෙත් හරි මැදට. ඒතකොට 6.5ක් ඉස්සරහට ගියාම තමයි මට එන්නේ. එතකොට මොකද වෙන්නේ? s සමානයි 7 ධන 0.2යි x ධන 1.3යි. s සමානයි කියනවා මට එනවා 8.3 ධන 0.2යි x. ඒතර මූලය කොතනද තියෙන්නේ? 2011 ජනවාරි. පැහැදිලිද? මෙන්න මේ විදිහට මොකද මම කරන්නේ? වාර්ෂික උපනති සමීකරණයක්, කාර්තුමීය උපනති සමීකරණයක් කරගන්න පුළුවන්. වාර්ෂික උපනති සමීකරණයක් මාසික උපනති සමීකරණයක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. ඒ තුලින් අපිට ඕන තැනකට මූලය ගෙන යාම හැකියාවක් තියෙනවා. ඒතර විභාග ප්‍රශ්නයක් තුලදී ඔයගලන් සමහරවිට දෙන්න පුළුවන්. මේක තමයි ඔයගලන්ගේ වාර්ෂික උපනති සමීකරණය. මේ වාර්ෂික උපනති සමීකරණයේ මූලය තියෙන්නේ මෙන්න මෙතන. ඔයගොල්ලෝ මොකද කරන්න ඕනේ? මේකට අදාළ කාර්තුමීය උපනති සමීකරණය ගන්න මූලය මෙන්න මෙතනට එන විදියට. එතකොට ඔයගොල්ලෝ මොකද කරන්නේ? පළවෙනි පියවර විදියට වාර්ෂික උපනති සමීකරණය කාර්තුමීය උපනති සමීකරණය කරගන්න. ඒතකොට ඒක කරන විදිය ඔයගොල්ලෝ දන්නා 4 වෙන විදිහට බෙදලා ගන්න. ඒතකොට මූලය වෙනස් වීමක් සිදු වෙනවද? මෙන්න මේ පියවරේදී මූලය වෙනස් වෙන්නේ නැහැ. හරි. එන්න එතනට ආවට පස්සේ ඊට පස්සේ ඔයගොල්ලෝ මොකද කරන්නේ? ඊළඟ පියවර විදියට කොතනටද මූලය වෙනස් කරන්න ඕන කියලා බලන්න. අන්න එතනට මූලය වෙනස් කරන්න. ඒක තමයි මෙන්න මෙතනදී අපි කතා කරේ. හරි. දැන් අපි මෙන්න මේ ගැන ගාන හදන්න යමු. හොඳට බලන්න මෙතන දීලා තියෙනවා 84 ධන 28.8යි x මූලය කොතනද තියෙන්නේ 2010 හරි මැද්දේ.
හරි දැන් ඉන්න මොකද ඉන්නේ අපෙන් ආනවා 2011 ජනවාරි මූලයේ වන උපනති රේඛා. අපි කතා කරමු දේම තමයි කතා කරන්නේ. දැන් ආයෙ පාරක් ඔයගොල්ලන්ට හරියට ඔළුවට යන්නේ හින්දා ආයෙ පාරක් හොඳට බලා ගන්න. 2011 ජනවාරි මූලයේ වන උපනති රේඛා. කතා කරමු දේම කතා කරන්නේ නැහැ. ඔයගොල්ලෝ නැවත මේක රිවිෂන් එකක් වෙන විදියට ඔන්න බලන්න. y සමානයි මේ පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසේ උත්තරය එන්නේ මොකද එන්නේ 2084 ධන 29.8 x මූලය 2010 84 බෙදනවා 12න් 28.8 බෙදනවා 12න් y බෙදනවා 12න් මම මෙතන පාවිච්චි කරනවා x කියලා එකක් මෙතන 7යි අපි ඉතින් කතා කරා 0.2යි x මූලය කොතනද 2010 මැද හරි මැද ඉතින් ජූලි පළවෙනිද මූලය අහන්නේ මොකද්ද 2011 ජනවාරි මූලය වෙනසේ ජනවාරි මාසෙට මූලය ගෙනියන්න මෙතන ඉඳන් මාසෙක කීයක් තියෙනවද ජනවාරි මාසෙට අපි ගත්තා ජූලි පළවෙනිද සිට අගෝස්තු පළවෙනිද සැප්තැම්බර් පළවෙනිද ඔක්තෝබර් පළවෙනිද නොවැම්බර් පළවෙනිද දෙසැම්බර් පළවෙනිද ජනවාරි පළවෙනිද මාස 6යි මාස 6 5 ජනවාරි 15 වෙනි. එතන මොකද වෙන්නේ? s ගන්නවා 7 ධන 0.2යි x x එකතු කරනවා කීයද? ඒක 6.5. s සමානයි 7 ධන 0.2යි ධන 0.2යි x මේක x නෙවෙයි වුණා මෙතන එනවා 1.3 s සමානයි මට එනවා 8.3 ධන 0.2යි x මූලය කොතනද? මූලය 2011 ජනවාරි මෙන්න මේ විදිහට අපිට මොකද කරන්න පුළුවන් අපි කතා කරමු වාර්ෂික උපරිම සමීකරණය අරගෙන මාසික උපරිම සමීකරණය බල පරිවර්තනය දැන් මම තේරෙනවා ඔයාලට හොඳටම පැහැදිලි දැන් මොකද කරන්නේ මේක උපයෝගී කරගෙන ඊළඟ වීඩියෝවේදී අපිට අහනවා මොකද වෙන්නේ 2011 අප්‍රේල් සහ 2015 ජූනි සඳහා උපනතියගේ පුරෝගතනය කරනවා හොඳවද යන්න පුරෝගතනය කරන්න කියන්නේ මොකද වෙන්නේ උපනතියේ පුරෝගතනය කරන්නේ උපනතිය විතරයි. දැන් මේ කාල ශ්‍රේණි සම්මතක අතරින් P කියන දේ විතරයි අපි මේ පුරෝගතනය කරන්නේ. හරි. පළවෙනි අපි ගමු 2011 අප්‍රේල් වලට. 2011 අප්‍රේල් වලට. දැන් මූලය බිඳුව තියෙන්නේ කොතනද? 2011 ජනවාරි. 2011 ජනවාරි වල නම් බිඳුව තියෙන්නේ. 2011 අප්‍රේල් වලට මාස කීයද තියෙන්නේ? 2011 ජනවාරි සිට 2011 අප්‍රේල් වෙනකන්. ඒතර ජනවාරි 15 වෙනි ඉන්නේ අපි. ඒතර අපි කොතනද දැන්? ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්. ඒතර මොකද එන්නේ? ජනවාරි මැද සිට ඒතර මොකද එන්නේ? පෙබරවාරි, මාර්තු, අප්‍රේල් මාස එකක 3යි. ඒතර මොකද එන්නේ? x ට මම ආදේශ කරගන්න ඕන කීයද? 3යි. ඒතර මම මෙතන දාගන්න x සමානයි 3යි කියලා. එතන x සමානයි 3යි. හරි. ඒතර මොකද එන්නේ? උපනතියගේ ගත්තා. ඒක මම උපනතිය මම t කියලා මම සංකේතයක් කරනවා. t සමානයි උපනතියගේ 8.3 ධන 0.2. මෙතන මොකද x වෙනුවට මම ආදේශ කර ගන්නවා. කීයද? ඒකක 3. එතන එනවා 8.3 ධන 0.6. උත්තර එනවා 8.9ක් කියලා. හරි. එතන මොකද එන්නේ? දැන් මොකද එන්නේ? මේ මොකද මේ 2011 අප්‍රේල් සඳහා උපනතිය. ඒකට ඉතින් අපි පාවිච්චි කරේ බිඳුව වෙන කාලච්ඡේදෙ. බිඳුව වෙනේ මාසේ කොතනද තියෙන්නේ? 2011 ජනවාරි. එතන ඉඳන් මාසේ කීයද ඉස්සරහට යන්න තියෙන්නේ? ජනවාරි 1 වෙනිදා ඉඳන් ජනවාරි 15 වෙනිදා පෙබරවාරි 15 මාර්තු 15 අප්‍රේල් 15 මාස 3 ඉස්සරහට යන්නේ. 3 ආදේශ කරලා උත්තරේ අපි යනවා උපනතියගේ කියලා. මෙතන ඔයගොල්ලෝ පැටලෙන ගන්න මේක S කියන එක ඔයගොල්ලෝ හිතන්න ඊටුමේ සම්බන්ධ කියලා පැටලෙනවා ඔයගොල්ලෝ ටීම පාවිච්චි කරන්න. ඒක ගැටලුවක් නැහැ මේක S කියලා දැම්මත් ගැටලුවක් නැහැ. T කියලා දැම්මත් කරනවා ඔයගොල්ලෝ T කියලා පාවිච්චි කරන්න. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. දැන් මේ මොකද 2011 අප්‍රේල් වලට 2015 ජූනි වලට. හරි. දැන් බලනවා මොකෙන් කීයක් කරන්නද? එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපි ඉන්නේ කොතනද? 2015 ජනවාරි. 2011 ජනවාරි. යන්න ඕන කොතනද? 2015 ජූනි. දැන් මාස 1 2 3 4 5 කියලා 10 ඇඟිලි 10 ගන්න ඊපස්සේ තව ගණන් ගන්න දෙයක් නැහැ. එහෙම වෙන්න ඕනේ නැහැ. මොකද දැන් ඉන්නේ ඕගොල්ලෝන්ට තේරෙනවා. 2011 ජනවාරි වල සිට 2012 ජනවාරි
2013 2014 2015 දැන් කාලේ ජූනි වෙනවා. දැන් 15 ජනවාරි වල. මේ බලන්න. අවුරුදු 1යි 2යි 3යි අවුරුදු 4යි. ඒතර එක අවුරුද්දකට 12යි. මාස 12 ගන්න. 2011 ජනවාරි වල සිට 2015 ජනවාරි දක්වා මාස කීයක් පහු කරනවද? මාස 48යි. එතන මම 48 ආදේශ කළොත් මට මොකද ලැබෙන්නේ? 2015 ජනවාරි වලට උපනදියක්. මට ඕනේ කවද්ද දැන්? 2015 ජූනි සඳහා. ඒතර ජූනි වලට ජනවාරි වල සිට ගියේ ජනවාරි 15 ඉඳන් පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි 5යි. එතන මොකද එන්නේ? මෙතන සිට මෙතන මෙන්න මේ ටිකට එකක 5යි. ඒතර ඔක්කොම කිව්වොත් එහෙම 53යි. එතන මොකද එන්නේ? අපි මෙතනට 53 x සඳහා 53 ආදි කරගෙන ඊට පස්සේ මට මොකද ලැබෙන්නේ? 2015 ජූනි වලට පුරෝගතනාගේ මොකද්ද පුරෝගතනාගේ උපනති පුරෝගතනාගේ. මොකද එන්නේ? x ආදි කරනවා 53 t සමානයි 8.3 ගන්න 0.2 වැඩි කිරීම 53 මට ලැබෙනවා 0.2 වැඩි කිරීම 53 සමානයි එතන එනවා 10.6යි 8.3යි උත්තර තන 8.3 අර උත්තර එනවා 18.9 කියලා. හරි. ඔව්. ඒතර මෙන්න මේක තමයි සාමාන්‍ය විදිහට අපි මොකද කරන්නේ? පුරෝගතනය කරන්නේ. මොකද මේ මෙතනදී අපි ඉච්ඡාකල් නිෂ්පාදනයේ මේ පුරෝගතනය කරේ. අපි කරේ මොකද? උපනතියගේ පුරෝගතනය කරන්නේ. උපනතියගේ කියන්නේ සාමාන්‍ය විදිහට අපි කාර්යශෛලී සංරචක හතරේ පළවෙනි සංරචකයේ විතරයි මෙතනදී අපි පුරෝගතනය කරන්නේ. අපි නිෂ්පාදනයේ පුරෝගතනය කරන්න කියන දේ මම මෙතනදී පාවිච්චි කරේ නැහැ. ඒතර මෙතනදී මම මේ මොකද කරේ? වාර්ෂික උපනති සමීකරණය කොහොමද මාසික බවට පරිවර්තනය කරගන්නේ? එතනින් කොහොමද මූලය වෙනස් කරගන්නේ? ඒ මාසික උපනති සමීකරණය අරගෙන කොහොමද අපි පුරෝගතනය සිදු කරන්නේ? හරි. ඊට පස්සේ දැන් අපි කතා කරන්න යනවා ඊළඟ කොටස. හරි. මේක දෙවෙනි කොටස මොකද එන්නේ? y සමානයි 84 ධන 28.8x මූලය එතනමයි මූලය කොතනද 2010 මූලය අපිට කියනවා 2011 q1 මූලය වෙනසේ උපනදී රේඛාව ගන්න කියලා. ඒක මොකද ඉන්නේ 2011 පළවෙනි කාර්තු මූලය වෙනසේ මොකද ඉන්නේ උපනදී රේඛාව. දැන් මොකද කරන්නේ? අපි මූලය 2010 ගන්නවා. අපෙන් අහන්නේ කොහොමද ගවන්නේ මේ කාර්තු උපනදී 2011 q1 මූලය වෙන කාර්තු උපනදී රේඛාව. ඒතර කාර්තු උපනදී රේඛාවක් ගන්න යන්නේ. ඒතර මොකද ඉන්නේ මේ වාර්ෂික උපනදී රේඛාව මේක හතරෙන් බෙදනවා. මේක හතරෙන් බෙදනවා. මේකත් හතරෙන් බෙදලා මේ x කියන එකත් හතරෙන් බෙදන්න ඕනේ මේක හතරක් හතරෙන් බෙදනවා. ඒතර මට මොකද අන්තිමට ලැබෙන්නේ? මම මෙතන මම t කියලා පාවිච්චි කරනවා 21යි 28.8 බෙදීම 16. උත්තර මට එනවා 1.8. ඒතර මූලය කොතනද? මූලය 2010 q1 හා q2 මැද තමයි මූලය ඉන්නේ. හරි. දැන් මට ඕනේ කොතනද? මෙතනද? අපෙන් අහන්නේ කොතනද? 2011 පළවෙනි කාර්තුව මූලය වෙනසේ. එතකොට දැන් ඉන්නේ කොතනද? මම ආයෙත් එහෙම මේක 2010 Q1 Q2 Q3 Q4 අපි දැන් ඉන්නේ කොතනද මෙතන? Q2 Q3 හතර මැද්දනේ. එතකොට මම යන්න ඕන කොතනද 2011 Q1 Q2 Q3 Q4 යන්න ඕන කොතනද 2011 පළවෙනි කාර්තුව. ඒතර එතනින් නම් මම මොකද යන්න මෙන්න මෙතන හරිය මැදට යන්නේ. ඒතර මෙතන ඉඳන් කාර්තු 1යි 2යි 2.5 කලින් කතා කරලා දෙයමයි. මොකද මේ t සමානයි 21 ධන 1.8 මේක x කියලා ගෙන්න ඕනේ. x ට එකතු වෙනවා කීයද? 2.5. දැන් බලමු කොහොමද දෙන්නේ කියලා. 21 ධන 1.8යි x ධන 1.8 වැඩි කිරීම 2.5 3
4.5 වෙනවා. එතකොට මෙතන යනවා t සමානයි 25.5 ධන 1.8යි x කියලා. එතකොට මෙතනදී तो मेन विधान को वाले ने දැන් මූලය වෙනස් කරගත්තා මූලය මොකද මූලය 2011 පළවෙනි කාර්තුව. දැන් මට ඕන දේ දැනගන්න අපිට පුරෝගතනය කරගන්න පුළුවන්. ආන්න කොතනද 2012 දෙවෙනි කාර්තුව. 2012 දෙවෙනි කාර්තුව සඳහා කාර්තුව කීයක් යනවා අපි එක ගණන ගමු. මොකෙන් පොඩි කාර්තුව සංඛ්‍යාවන්නේ 2011 පළවෙනි කාර්තුව ඉඳලා 2012 පළවෙනි කාර්තුව දක්වා. ඒතර 2011 පළවෙනි කාර්තුවේ සිට 2012 පළවෙනි කාර්තුව දක්වා කාර්තුව කීයද? 4යි. හරිනේ. 2011 පළවෙනි කාර්තුවේ නම් ඒතර 2011 දෙවෙනි කාර්තුව 2011 පළවෙනි කාර්තුවේ නම් අපි එන්නේ 2011 පළවෙනි කාර්තුවනේ. ඒතර 2011 දෙවෙනි කාර්තුව 2011 තුන්වෙනි කාර්තුව 2011 හතරවෙනි කාර්තුව 2012 පළවෙනි කාර්තුව. ඒතර 2012 ආන්න මොකටද? එයා තුල දෙවෙනි කාර්තුව. ඒතර ඔක්කොම කාර්තු පහක් යන්නයි දෙන්නේ. අපි මේක අඳගත්තොත් දෙන්න. අපි ඉන්නේ කොතනද? 2011 පළවෙනි කාර්තුව. ඒතර මෙතන අපි ඉන්නේ. ඒතර මෙතන ඉඳන් අපි යන්න කොතනද? 2012 මේ කියන කාර්තු හතර 1 2 3 4 කියන මේ කාර්තු හතරෙන් අපි යන්න ඕනේ 2012 දෙවෙනි කාර්තුව. ඒත් 2012 දෙවෙනි කාර්තුව යනවා මෙතනදී 1යි 2යි 3යි 4යි හරියටම කාර්තුව එකක පහක් කියලා ගන්න. එතකොට මට ඕන කීයද 2012 Q2ට එහෙනම් x කියාගේ කීයද මම ආදේශ කරගන්න ඕනේ ඒකක පහ. එතකොට දාගන්න t සමානයි 25.5 ධන x ට දාගන්නවා x ට ආදේශ කරන්න 5. එතකොට එනවා 25.5 ධන එදිරිව 5. कैसा मात्रा है इसकी ना तो ना तुम्हारे ना सिवाय से पहा हमें किसी और पहा में इस खतरा है इसमें पहा के ले तो මේක තමයි අපිට මොකද ඉන්නේ 2012 දෙවෙනි කාර්තුව සඳහා පුරෝගතන ආන්නේ. හරි ඊට පස්සේ මට යන්න ඕන මොකද්ද 2015 හතරවෙනි කාර්තුව සඳහා. හරි. එතන මොකද එන්නේ හරි. දැන් අපි මොකද කරන්නේ 2015 හතරවෙනි කාර්තුවට යන්නයි යන්නේ. ඒතකොට 2015 හතරවෙනි කාර්තුව අපි ඉන්නේ කොතනද? මූලය කොතනද තියෙන්නේ 2011 පළවෙනි කාර්තුව. හරි 2011 පළවෙනි කාර්තුව ඉන්න 2012 පළවෙනි කාර්තුව 2013 පළවෙනි කාර්තුව 2014 පළවෙනි කාර්තුව 2015 පළවෙනි කාර්තුව. ඒතර ඔක්කොම අවුරුදු කීයද 1යි 2යි 3යි 4යි අවුරුදු 4යි අවුරුදු 4යි. ඒතර එක කාර්තුවකට එක අවුරුද්දකට කාර්තු 4යි. ඒතර මොකද එන්නේ කාර්තුව මෙතනදී 4යි මෙතනදී 4යි මෙතනදී 4යි මෙතනදී 4යි 2015 පළවෙනි කාර්තුව තමයි අපි අහන්නේ 2015 හතරවෙනි කාර්තුව. ඒත් මෙතන සිට 2015 හතරවෙනි කාර්තුව මෙතන ඉඳන් මෙතන Q1 කියන Q2 Q3 Q4 එතන කාර්තු 3යි. ඒත් ඇත්තටම ගත්තොත් එහෙම කාර්තු කීයක් එනවද මෙතන next 8යි 12යි 16යි 19යි. ඒත් x ට මොකද එන්නේ ආත්‍ය ගන්න ඕනේ x සමානයි 19. ඒත් t සමානයි 25.5 ධන එන්නේ x ආදි කරන් දෙන්නේ කල් මට ගන්න 19 x ආදි කරන් දෙන්නේ එතකොට 1.8 එදිරිගිරිම 19 එකට එකතු කරනවා 25 ධන උත්තර එනවා 59.7 කියලා. එතකොට මෙන්න මේ විදිහට අපිට කරන්න පුළුවන් වාර්ෂික උපනද සමීකරණය අරගෙන කාර්යක්‍රම උපනද සමීකරණය බවට පරිවර්තනය කරගෙන ඒකේ මූලය අපිට ඕන තැනකට වෙනස් කරගෙන අපිට ඕන කාලච්ඡේදයකට අපිට පුරෝගතනය කරන්න පුළුවන්. ඒතර හොඳට මතක තියාගන්න ඕගොල්ලන්ට සමහරලාට මෙන්න මේ පියවර දෙන්න නැති වෙන්න පුළුවන්. ඕගොල්ලන්ට වාර්ෂික උපනද සමීකරණයක් දීලා ඕගොල්ලන්ට කියන්න පුළුවන් මෙන්න මේ මාසෙට උපනදියාගේ පුරෝගතනය කරන්න.
ඒතර ඕගොල්ලෝ තේරුම් ගන්න තියෙන මෙච්චරයි. වාර්ෂික උපන් සමීකරණය දුන්නු පළියට මට බෑ මාසෙකට ඒකෙන් පුරවර්තනය කරන්න ඍජුවම. මම මොකද කරන්නේ? අපිට වාර්ෂික උපන් සමීකරණය දුන්නා නම් ඒක උපයෝගී කරගෙන ඕගොල්ලෝ ඒක මාසික බාර වටියක් වෙන්න කරන්නේ. ඊට පස්සේ ඕගොල්ලන්ට අවශ්‍ය වෙන මාසය සඳහා ඕගොල්ලෝ පුරවර්තනය කරන්න. ඕගොල්ලන්ට වාර්ෂික උපන් සමීකරණය දීලා තිනවා අහනවා යම්කිසි කාලච්ඡේදයක තුන්වෙනි කාර්තු සඳහා උපනදීගේ පුරවර්තනය කරනවා. ඒතකොට ඔයගොල්ලෝ මොකද කරන්නේ? වාර්ෂික උපනදී සමීකරණේ කාර්තුමය උපනදී සමීකරණය කරන්නේ. ඒ කාර්තුවක් සඳහානේ උපනදී පුරවර්තනය කරන්නේ. ඒ විදිහට ඔයගොල්ලෝ කාර්තුමය උපනදී සමීකරණය අරගෙන ඒක උපයෝගී කරගෙන ඒ අදාළ කාර්තුව සඳහා උපනදීගේ පුරවර්තනය කරනවා. ඒතකොට මෙන්න මේ දේ තමයි ඔයගොල්ලෝ දැනගන්න තියෙන්නේ. කාල ශ්‍රේණියක මූල්‍ය වෙනස් කිරීම වාර්ෂික උපනදී සමීකරණයක් කාර්තුමය හෝ මාසික බාර වටියක් කර ගැනීම කාල ශ්‍රේණියක මූල්‍ය වෙනස් කිරීම සහ පුරවර්තනය කිරීම. හරි. උපනදී පුරවර්තනය. දැන් අපි කතා කරන්න යනවා මොකක්ද වෙන්නේ ඊළඟ ගණන. ඒක ඇත්තම කිව්වොත් මම හඳුන්වන්න කැමති එක සම්පූර්ණම ගානක් කියලා ඔයගොල්ලන්ට හොඳට හැදිලි අවබෝධයක් ගන්න හැකි. දැන් අපි කතා කරමු හැම දේවල්ම එකෙන් ආවරණය වෙන විදිහට. මොකද කරන්න තියෙන්නේ? අපිට දීලා තියෙනවා. y සමානයි 220 ධන 6.4x. මූලික තමයි 2003 තියෙන්නේ. අපිට කියනවා 2007 වසර සඳහා උපනතියගේ ගන්න කියලා. 2007 වසර සඳහා උපනතියගේ. ඉතින් හරිම සරලයි. මොකද කරන්න තියෙන්නේ? 2003 මූලය වල උපනතියේ සමීකරණය දීලා තියෙනවා. ඒතර මූලය කියන්නේ 2003 මූලය කියන්නේ 2003 දී තමයි x සමානයි බිඳුව. අපිට ඕනේ කොතනද 2007 වසර සඳහා. ඒතර 2007 දී x සමානයි කීයද? xk එකක අපි හිතමු වර්ෂයක එක වර්ෂයක xk එකක එකයි කියන්නේ. එතකොට මොකද වෙන්නේ? 2003 නම් මූලය. එතකොට 2004 2005 2006 2007. එතකොට 2003 සිට 2007 දක්වා xk එක හතරක් එනවා. මොකද කරන්න දෙන්නේ? y සමානයි 220 ධන 6.4යි x වෙනුවට මම ආදි කරනවා 4. එතන එනවා මෙතන 220 ධන 4.4 6 දැම්මා එකක් ඉතුරුයි 4 24 එකයි 25. එතන මට ගත්ත හැකි මොකද නේ කොහොමද හරිය කියලා 6.4 වැඩි කිරීම 4 ධන 220 අපිට එනවා 245.5 එතන මේ මොකද්ද මට ආවේ 2007 වර්ෂයේ සඳහා වාර්ෂික උපනති යගේ. අදාළ වර්ෂයේ සඳහා උපනති යගේ. මේක තමයි 245.6. දැන් මම මොකද කරන්නේ? ඊට පස්සේ අපි යනවා 2007 වසරේ කාර්තු 4 සඳහා නිෂ්පාදනය පුරවර්තනය කරන්න. හරි. හොඳට ප්‍රායෝගිකව හිතලා බලන්න. ඕගොල්ලෝ දන්නවා මෙහෙම දෙයක්. අපිට මේ යන උපනති රටාව උපයෝගී කරගෙන. හිතන්න ඕගොල්ලෝ ඇඟලුම් විකුණන ආයතනයක කියලා 2010 ඇලුවේ 2011 ඇලුවේ 2012 ඇලුවේ මොනවා දැන් සාමාන්‍ය අනිතන ඕගොල්ලෝ ඔඩෙල්ලා දෙන්නේ ඔඩෙල්ලා ඉන්නේ මොන්නේ 2010 2011 ඒ වගේ 2019 2020 නම් මොහොම යනවා දැන් ඕගොල්ලන්ට 2021කට මෙන්න මේ වගේ අද්දතමාර්ග උපනති අගයක් කරගෙන උපනති රේඛාවක් කරගෙන 2021කට පුරෝගතනය කරන්න බැරිද පුරෝගතනය කරන්න පුළුවන්. ඒතකොට 2021 කිත් ඔයගොල්ලෝ දන්නවා හිතන්න 2021 ගත්තොත් එහෙම හිතන්න මෙහෙමනේ යන්නේ හිතන්න මේ 2020 මෙහෙම 21. ඒතකොට මෙතනදී උනක් තියෙනවා මේ මොකද මාස 12ක් මෙතනින් පේනවා. ඒතකොට මාසිකව යම් කිසි කාලයක් ගානේ වැඩි දෙයකින් යනවා කියලා උපනතියෙන් පෙන්නනවා. හරි. ඕගොල්ලෝ හිතනවාද? 2020 පළවෙනි ජනවාරි මාසෙට වඩා පෙබරවාරි මාසෙට ටිකක් වැඩි වෙනවා. පෙබරවාරි මාසෙට වඩා මාර්තු ටිකක් වැඩි වෙනවා. මාර්තු වලට වඩා මේ ටිකක් වැඩි වෙනවා. මාර්ච් අප්‍රේල් මැයි ජූන් ජූලි මේ විදිහට මාසෙන් මාසෙට පොට්ට වැඩි වෙගෙන යනවා මෙන්න මේ විදිහට උපන්න සමීකරණ පෙන්වන විදිහට නෑ. ඔයගොල්ලෝ දන්නා මොකද්ද හේතුව? අපි කිව්වට දිගු කාලීනව මෙන්න මෙහෙම වැඩි වීගෙන යනවා ගොරක සුමට ඔන්න ඔය විදිහට ගමන් කරනවද? නෑ. මෙන්න මේකට බලපානවා මොකද එන්නේ? ඍතුමය සංරක්ෂණය. මොකද එන්නේ? පළවෙනි කාර්තුව මගේ නිහෙල්ල දානවා. නැත්නම් දෙවෙනි කාර්තුව පල්ලෙහාට දානවා. තුන්වෙනි කාර්තුව. මෙන්න මේ විදිහට කාර්තුමේ ගත්තොත් මේක තුල මොකද එන්නේ? කෙටි කාලීනව පුනරාවර්තව සිදුවන දෝලන තියෙනවා. මොකද වෙලා තින්නේ? අපිට දීලා තියෙනවා මොකද 2007 වසරේ කාර්තු 4 සඳහා නිෂ්පාදනය පුරවර්තනය කරන්න. ඔයගොල්ලන්ට අවබෝධයක් තියෙනවා 2007 වසර සඳහා
සාමාන්‍ය මෙන්න මේ වගේ එකක සංඛ්‍යාවක්. මෙතන රුපියල් මිලියන වලින් එන්න පුළුවන්, මේක දහස් වලින් එන්න පුළුවන්. මෙන්න මේ වගේ වගේක් යයි කියලා දෙනවා. නමුත් ඕගොල්ලන්ට මේක මේක මෙහෙම නම් එන්නේ කාර්තු 4 නම් මේක සමාන කොටස් 4කට බෙදලා පළවෙනි කාර්තුවට මෙච්චරයි, දෙවෙනි කාර්තුවට මෙච්චරයි. දැන් මෙහෙම සමානව දෙන්නේ නැහැ. මොකද වෙලා තින්නේ? මෙන්න මේ බලන්න. පළවෙනි කාර්තුවේ R16 කියන 120යි. 120 තේරුම අපි කතා කරා. මොකද එන්නේ? ආර්ථ සම්මත නිමානයේ කියන්නේ. මොකද කියන්නේ? සාමාන්‍යයෙන් උපනතියගෙන් පෙන්නන අගයටලා 120ක ඉහළ දැමීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් මොකමගින්ද? පළවෙනි කාර්තුවනේ. උපනතියගෙන් පෙන්නන අගයේ සිට 120ක ඉහළ යාම. දෙවෙනි කාර්තුවනේ. උපනතියගේ පෙන්නන අගයේ සිට මොකද එන්නේ? 110ක අගය ඉහළ යාම. තුන්වෙනි කාර්තුවනේ. මොකද එනවා? උපනතිය අගයම තමයි 100 කීයක්වත් ඉහළ යාම පහළ යාම බලාපොරොත්තු වෙන්න බැහැ සාමාන්‍ය තත්ත්වය. හතරවෙනි කාර්තුව මගින් මොකද වෙලා තින්නේ? සාමාන්‍ය උපනතිය අගයට වඩා 130ක විතර අලවිය පසුබෑමක් දක්වනු ලැබෙනවා. මම දන්නේ නැහැ මොන ආයතනයකද කියලා. අදාළ ආයතන අපි හිතමු. එන්නේ එහෙමයි තමයි ලැබෙන්නේ. උඩ දැන් අපි මේ යන්නේ මොන ආකෘතියෙන්ද? ගුණන ආකෘතියෙන් යන්නේ. y සමානයි t s c i. අපි කතා කරා පුරෝගතනය කරන්න පුළුවන් කෝක විතරද? මෙන්න මේ දෙකෙන් P සහ S විතරයි. කාල්සියම් විචල්ල හැදෙන්නේ TSC එකෙන් තමයි. නමුත් මට පුරෝගතනය කරන්න කිව්වොත් මට පුරෝගතනය කරගන්න පුළුවන් මොනවද? T සහ S විතරයි. මේ දෙක විතරයි මට පුරෝගතනය කරගන්න පුළුවන්. හරි. දැන් මට මොකද වෙලා තියෙන්නේ? 2007 වසර සඳහා මොකද වෙන්නේ? උපනදියයක් මට ගන්න. මට බැරිද 2007 වසරේ කාර්තු 4 සඳහා වෙන වෙනම උපනතිය ගන්න? 2007 වසරේ කාර්තු 4 සඳහා වෙන වෙනම උපනතිය ගන්න මට ලබා ගන්න උනා. මම මොකද කරන්න ඕනේ? මේ දත්තටි උපයෝගී කරගෙන මම මොකද කරන්නේ? 2007 වසරේ කාර්තු 4 සඳහා වෙන වෙනම උපනතිය ගන්න. මොකද වෙලා තියෙන්නේ? 2007 වසරේ පළවෙනි කාර්තු 2007 වසරේ දෙවෙනි කාර්තුව 2007 වසරේ තුන්වෙනි කාර්තුව 2007 වසරේ හතරවෙනි කාර්තුව. හරි. මෙතනදී මට ඕනේ මොකද වෙන්නේ? උපනතිය පුරෝගතනය කරන්න. මෙන්න මේ උපනතිය පුරෝගතනය කරන්න මොනවද? වාර්ෂික උපනති සමීකරණයක් අරගෙන මට පුළුවන් ද කෙලින්ම ඍජුවම මොකද කාර්තුවට පුරෝගතනය කරන්න. බෑ. අපෙන් අහන්නේ නමුත් මොකද වෙන්නේ? 2004 එක් කාර්තුව සඳහා මොකද වෙන්නේ? පුරෝගතනය කරන්න. වාර්ෂික උපනති සමීකරණය දීලා අපෙන් අහනවා 2004 වෙන වෙනම කාර්තු 4 සඳහා නිෂ්පාදනය පුරෝගතනය කරන්න. තේරුම් ගන්න දෙන්නේ මෙච්චරයි. වාර්ෂික උපනති සමීකරණය කෙලින්ම ඍජුවම අපිට කරන්න බෑ පුරෝගතනය. උපනතිය පුරෝගතනය කියන හැකියාවක්. මෙන්න මේකේ උපනති සමීකරණය කියන්නේ. මෙන්න මේකේ උපනති සමීකරණය මම මොකද කරන්න ඕනේ? වාර්ෂික උපනති සමීකරණය කාර්තුම උපනති සමීකරණය බවට පරිවර්තනය කරන්න ඕනේ. කුමක් සඳහාද? කාර්තුමය පුරෝගතනය කිරීම සඳහා. මොකද කරන්න ඕනේ? 220 ධන 6.4යි x. මේකේ මූලය කොතනද තියෙන්නේ? මූලය 2003. දැන් 2003 කොතනද මූලය තියෙන්නේ? ඒක අපි ඊළඟ වීඩියෝවේදී බලමු. මේක මම මොකද කරන්නේ? වාර්ෂික උපනති සමීකරණය කාර්තුමය කරන්න. මේක 4ෙන් බෙදුවා. මේකත් 4ෙන් බෙදුවා. මේකත් 4ෙන් බෙදුවා. මේකත් 4ෙන් බෙදුවා. මම මෙතන t කියලා ගන්න උපනතියගේ හින්දා. එතන මම ගන්නවා මෙන්න මේ විදිහට 220 බෙදීම 4 5යි 5යි 55යි ධන 6.4 බෙදීම 16. මේ විදිහටම 4යි x. මූලය. මෙතනම මූලය වෙනස් කිරීම සිදු කරලා කිසිසේත්ම නෑ. මූලය කිසිසේත්ම වෙනස් කරන්නේ නෑ. මූලය තිබ්බද එහෙමමයි. මොකද වෙන්නේ? මූලය 2003ම තමයි. 2003 දැන් කොතනද මූලය හැදෙන්නේ කිව්වොත් එහෙම තියෙන්නේ. 2003 මූලය කියන්නේ 2003 හරි මැද්දේ. ඒ කියන්නේ කීයද? 2003 Q2 Q3 මැද තමයි මූලය තියෙන්නේ. හරි. මට මේකක් උපයෝගී කරගෙන මට පුළුවන් කෙනෙක්ම ඍජුවම මාසවල මේ කාර්තුවල පුරෝගතනය කරන්න. ඒක පොඩ්ඩක් ගැටලු සහගතයි. මම මොකද කරන්නේ? මට පුළුවන් 2000 මූලය 2004 පළවෙනි කාර්තුවට ගියමුද අපි?
මූලය දැන් කොතනද තියෙන්නේ 2003 Q2 Q3 අතර මැද. අපි ඒක අඳගමු ලස්සන. මූලය කොතනද තියෙන්නේ? අපි ගත්තොත් මේක 2013 2003 2004. හරි. මූලය කොතනද තියෙන්නේ? 2003 මෙතන මේ Q1 Q2 Q3 Q4. ආයි Q1 Q2 Q3 Q4. මූලය කොතනද තියෙන්නේ? 2003 Q2 Q3 අතර මැද. ඒ කියන්නේ කොතනද මූලය තියෙන්නේ? මෙන්න මෙතන තමයි මූලය. මට අරන් යන්න ඕන කොතනද? 2004 පළවෙනි කාර්තු සම. මෙන්න මෙතන තමයි මට මූලය අරන් යන්න ඕන. හරි. ඊට පස්සේ එහෙම අරන් ගියලා මට පුරෝගතනය කරගන්න ලේසි. ඒ නිසා මම මේ විදිහට අරන් යනවා. මොකද කරන්නේ? මෙතන සිට මෙන්න මෙතනට කාර්තු කීයක් යන දිනන මෙතන 1යි 2යි කාර්තු 2.5. මම මොකද කරන්නේ? t සමානයි 55 ධන 0.4 x දෙන්න ඕන එකතු කරන්න කීයද? ඒකක 2.5. එතන මට එනවා t සමානයි 55 ධන 0.4 x ධන 2.5 ගාන 0.4 ඒකක ඒ කියන්නේ අන්තිම වල දෙනවා t සමානයි 56 ධන 0.4යි මෙන්න මෙතනදී එක මේකේ දුන්නා. දැන් මට මොකද වෙන්නේ? මේකේ මූලය 2004 පළවෙනි කාර්තු. දැන් මොකද කරන්නේ? දැන් මට ලස්සනට කාර්තු නිරූපණ සමීකරණයක් ඇවිල්ලා තියෙනවා 2004 පළවෙනි කාර්තුව වෙනස්යි. දැන් මම මොකද කරන්නේ? මෙන්න මේක උපයෝගී කරගෙන මට පුළුවන් කොතනද 2007 පළවෙනි කාර්තුවද දෙවෙනි කාර්තුවද තුන්වෙනි කාර්තුවද හතරවෙනි කාර්තුවද උපනදියයන් පුරවගෙන බලන්න x කීය දාලා ගන්න 2007 පළවෙනි කාර්තුවද 2004 පළවෙනි කාර්තුව නම් කීයද 2004 පළවෙනි කාර්තුව සිට 2004 පළවෙනි කාර්තුව සිට 2000 කීයද 5 2006 2007 පළවෙනි කාර්තුව දක්වා කාර්තුව මෙතන කීයද 4යි 8යි කීයද අවුරුදු 1යි 2යි 3යි අවුරුදු 3ක් යන්න දෙනවා. ඒ කියන්නේ කාර්තු කීයද? 12යි. x ට 12 ආදේශ කරොත් එහෙම මෙතනට x ට 12 ආදේශ කරොත් එහෙම මට මොකද ලැබෙන්නේ? 2007 පළවෙනි කාර්තු සඳහා උපනතියගේ මට ලැබෙන්නේ. උපනතියගේ x ට එතන මොකද වෙන්නේ? මේ එක කාර්තු වැඩි ඉන්නේ. එතකොට 13 14 15 x ට 12 ආදේශ කරොත් 2007 පළවෙනි කාර්තු සඳහා උපනතියගේ ගත්ත හැකි මෙන්න මේ සමීකරණයට අදාළ කරලා. x ට 13 ආදේශ කරොත් එහෙම මොකද වෙන්නේ 2007 දෙවෙනි කාර්තු සඳහා උපනතියගේ ගත්ත හැකි. x ට 14 ආදේශ කරොත් එහෙම මොකද වෙන්නේ 2007 තුන්වෙනි කාර්තු සඳහා උපනතියගේ ගත්ත හැකි. ඒ වගේ x ට 15 ආදේශ කරොත් එහෙම 2007 හතරවෙනි කාර්තු සඳහා උපනතියගේ ලබා ගැනීම හැකියාවක් මට තියෙනවා. හරි. දැන් බලමු කොහොමද මෙන්න මේ උපනතියගෙන් ලබා ගන්න කියලා. දැන් මම ගන්න මොකද්ද උපනතියගේ මොකද්ද t බලන්න x ට 12 ආදේශ කරනවා. ඒ කියන්නේ මොකද කියන්නේ මෙතන මෙන්න මේ උපනතිය මේක t සමානයි 56 ධන ඒ 0.4 වැඩි කිරීම මම මෙතනම හදනවා විතර ඕනට පැහැදිලි 56 ධන 0.4යි x ට ආදේශ කරනවා කීයද 12. එතකොට මට උපනතියගේ දෙනවා කීයක් කියලාද? 56 ධන 0.4 වැඩි කිරීම 12. මට එනවා 60.8ක් කියන. මොකද කරේ? x ට මම ආදේශ කරගත්තා මේ උපනතිය ලබා ගත්තම කීයද? x ට මෙන්න මේ උපනති සමීකරණය අරගෙන x ට 12 ආදේශ කරගත්තා. හරි. ඒ විදිහට මට ගත්ත හැකි නේද මෙන්න මෙතන 56 ධන 0.4 වැඩි කිරීම ගන්න 13. 56 වැඩි කිරීම 0.4 වැඩි කිරීම 14. 56 වැඩි කිරීම 56 එකතු කිරීම 0.4 වැඩි කිරීම 15. මෙන්න මේ තුලින් මොකද කරන්න පුළුවන් මට එක් කාර්තු සඳහා මේ බලන්න උපනතියගේ මට පුරෝගතනය කිරීමේ හැකියාවක් උපනතිය විතරයි. හරි. බලන්න එතකොට මොකද උගලන්න දෙන්නේ සාකල දෙයක් ඉන්නේ කාර්තුක රෙඩියම කියේ 0.4. ඒතර මේක වැඩි කරලා ගත්තොත් එතන ඉන්නේ කීය දෙන්න ඕනේ? කීයද? 61.2ක් තමයි නෝගොල්ලෝ ඔයාලා ටැග් කරලා බලන්න 56 ධන 0.4 වැඩි කිරීම 13 කියන්නේ 61.2. ඒතර 0.4 ගන්න තමයි වැඩි වෙන්නේ.
61.6යි. හරි 61.0 කියලා. එන්න මේ විදිහට ඔයගොල්ලන්ට උපනතිය ගැන ටික ලැබෙනවා. එතකොට මේ තේරුම් ගන්නදී මේ මොනවා වෙයි? කාලශ්‍රේණි සංදර්ශක හතරෙන් එකක් විතරයි අපි මේ ගත්තේ. එතකොට දැන් හිතන්න ඔයගොල්ලෝ හිතන්න පළවෙනි කාර්තුවේ 60.8යි. ඊළඟ කාර්තුවේ කීයද එන්නේ? 61.2යි. ඊළඟ කාර්තුවේ 61. කීයද? 6යි. ඉතින් 62යි. එතකොට එහෙම නිකන් ගන්න හැම කාර්තුවකම චුට්ට එහෙම වැඩි වීමක් ඔයගොල්ලෝ අපේක්ෂා කරන්නේ. පොඩ්ඩ. හරි සාමාන්‍ය මේක එකතු අරගෙන බලමු අපි. මොකද එන්නේ? 60.8 ධන 61.2 ධන 61.6 ධන 62 කීයද? 245.6 බලන්න මේක මොකද්ද තියෙන්නේ? අපි වාර්ෂික උපනතියගේ පුරෝගතනය කරන්නේ 245.6 මේ බලන්න ඒක ලස්සනට කාර්ටුන වලට බෙදලා කියලා තියෙන විදිහ. මොකද 245.6 කියන කාර්ටුන උපනතියගේ මොකද මේක අදාළ 2007 වර්ෂය සඳහා උපනතියගේ. බලන්න ඒක මම මොකද කරේ? කාර්ටුන උපනති සමීකරණය බවට පරිවර්තනය කරගෙන ඒක කාර්ටුන අතරට මෙන්න මේ යගෙන විදිහට එන්න ඕනේ කියලා මම ලස්සනට පුරෝගතනය කරන්නේ. හැබැයි ඔයගොල්ලෝ හිතනවාද සාමාන්‍ය හැම කාර්යකම චුට්ට වැඩි නිෂ්පාදනය කරපුවාම අපිට එන ඉල්ලුම ඒ ආකාරයෙන් සපුරන්න පුළුවන් නේද? නෑ. අපි දන්නවා පළවෙනි කාර්යයේදී සාමාන්‍ය උපනති අගයට වඩා 120 කාල විවර්ධනයක් වෙනවා. දෙවෙනි කාර්යය මගින් සාමාන්‍ය උපනති අගයට වඩා 110 කාල විවර්ධනයක් වෙනවා. තුන්වෙනි කාර්යය මගින් සාමාන්‍ය උපනති අගයම තමයි මට එන්නේ. හතරවෙනි කාර්යය මගින් මොකද අලුවිය සෑහෙන පසුබෑමක් තියෙනවා 130කින්ම අලුවිය පසුබා. එතන මෙන්න මේ කියන ඍතුව මගින් ඇති කරන බලපෑම මම මොකද කරන්නේ? පුරෝගතනය සඳහා භාවිතා කරගන්න ඕනේ. නැත්නම් මේ දෙනේගේ තීරුමක් තියෙනවද? ආර්ථික සම්මතයේ නිමානකෙදීගේ තීරුමක් තියෙනවද? නැහැ. මගේ පුරෝගතනය සඳහා වඩාත් නිවැරදි පුරෝගතනයක් කරන්න. වඩාත් හරියටම නිෂ්පාදනය පුරෝගතනය කරන්න මම මොකද කරන්නේ? කාලශ්‍රේණි විචල්‍යයේ මොකද උපනතියගේට මම මොකද අන්තර්ගත කරන්නේ? එකතු කරන්නේ. මෙන්න මේ කියන ඍතුමය සම්ප්‍රදායයක් මම ඇතුළත් කරනවා. එතන වලට මොකද ලැබෙන්නේ? මම ගන්නවා ඍතුමය සම්ප්‍රදායය ඇතුළත් කරනවා S. මම දන්නවා මොකද පළවෙනි කාර්යය මගේ 100ට 20 කාල විවර්ධනය. කියන්නේ මොකද මේක අනාගත 100ට 120. මම කිව්වා අපේ පාඩම ඉස්සරහින් මොකෙන්ද? ගුණනාකෘතිය. පැහැදිලි නේද මේ බලන්න. තිබු කාලීන උපනතිය මුල් ඒක වලින් කියනවා. මොකද? ඍතුමය සංරචන චාපික චලන අක්‍රමක චලන මොනවද වෙන්නේ? ප්‍රතිශත අනුපාතව සමානුපාතව. පැහැදිලි නේද? මේ බලන්න. මේක තියෙනවා බලන්න මුල් ඒක වලින්. මේක තියෙන්නේ මොකද? ප්‍රතිශතයක් අනුපාතයක් හෝ සමානුපාතයක්. ඒතර මේක මෙන්න මේ විදිහට පෙන්වන්න පුළුවන්. නැත්නම් 1.2ක් කියලා පෙන්වන්න පුළුවන්. නැත්නම් 120ක වර්ධනය කියලා පෙන්වන්න පුළුවන්. කැමති විදිහට පෙන්වන්න පුළුවන්. මම පැහැදිලිව මේක මේ පැහැදිලි විසඳුම මෙහෙම පාවිච්චි කරනවා. ආවද 110යි. දෙවෙනි කාර්තුව මගේ මේ දෙවෙනි කාර්තුව මගේ සාමාන්‍ය ලැබෙන උපනතියකට 110 කාල විවර්ධනයක් වෙනවා. ඒතර ඒක තමයි මේකෙන් පෙන්වන්නේ. මේ බලන්න මේක සාමාන්‍ය නාගයෙන් තමයි ලැබෙන්නේ. අන්තිම කාර්තුව මගේ මොකද 130ක අලුවිය පසුබෑමක් තියෙනවා. කියන්නේ 170 වෙනි කරනවා. මට මොකද එන්නේ? මට පුරෝගත නාගය කියලා දාගත්තා හැකි. මොකද එන්නේ? 60.8 වැඩි කිරීම 120 වෙදීම 100 ගැන නැත්නම් 1.2 දෙකෙන් වැඩි කරනවා. කීයද එන්නේ මට එනවා 72.9යි. 61.2 වැඩි කිරීම 1.110 වැඩි කිරීම දෙදීම 100 තමයි වරන්නේ 67.3යි. එතකොට CNC වැඩි කරලා කියලා වෙනසක් වෙන්නේ 61.6ම තමයි ලැබෙන්නේ. මෙතන එනවා 62 වැඩි කිරීම 62 වැඩි කිරීම 70 වැඩි කිරීම 100 3.7 වැඩි කරනවා හරි. එනවා 43.4. එන්න මේක තමයි ඇත්තටම කිව්වොත් එහෙම අපේ ආයතනය අපි කළමනාකරන විදිහට කටයුතු කරනවා නම් පුරෝගතනය කරන්න ඕනේ මෙන්න මේ යගෙන් එක. මොකද වෙලා තියෙන්නේ? මෙන්න මේ පුරෝගතන අගයක් අගය සඳහා අපි මොකද පාවිච්චි කරේ? අපේ ආයතනයේ අපි යන උපනතියගේ අපි පාවිච්චි කරා. ඒක තමයි මේ උපනතියගේ. ඊට පස්සේ අදාළ ඍතුව මගින් ඉහළ පහළ යන එක අපි පාවිච්චි කරා. ඒක තමයි මේ අර්ථ සම්මතය දාලා. දැන් ඔයගොල්ලන්ට ගැටලුවක් දෙන්න. මේක මේ මොකක්ද දෙන්නේ? දැන් මෙතන පාවිච්චි කරලා තියෙන්නේ මොකක්ද දෙන්නේ? y සමානයි නේ? y සමානයි t
S මේක නේද පාවිච්චි කරන්නේ T වැඩි කිරීම S නේද මම පාවිච්චි කරන්නේ අන්න හරි එතකොට මොකද වෙනවා මෙතන C I පාවිච්චි කරේ නැහැ ඇයි අපි කිව්වා මේ දේවල් දෙක අපිට පුරෝගතනය කිරීමේ හැකියාවක් නැහැ නමුත් ඇත්තම අලවිය ලැබෙද්දී මේකට වඩා වෙනස් වර්ගයක් ලැබෙන්න පුළුවන් එතකොට වෙනස් වර්ගයක් ලැබෙන්නේ ඇයි මොකද මේ චාර්ට් එකේ චලන සහ අක්‍රම චලන අපේ කාර්යශ්‍රේණි විචල්‍ය සඳහා බලපන්න පුළුවන්. ඒතර අපි පුරෝගතනයක් කරද්දී මෙන්න මේ විදිහේ පුරෝගතනයක් කරන්න ඕනේ. ඒතර මේක ඇත්තටම මොකක්ද කිව්වොත් එන්න මේක වඩා නිවැරදි පුරෝගතනයක් කියලා හඳුනගන්න පුළුවන්. ඒතර ඇත්තටම ප්‍රායෝගිකව අපි ගත්තොත් එහෙනම් අපි ආයතනයක අපිට කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. අපේ අලෙවි රටාවන් අධ්‍යයනය කරලා එක් එක් ආර්ථික සඳහා මොකද වෙන්නේ? ආර්ථික සමාජය නිර්මාණය කරගෙන අපේ නිෂ්පාදනය වැඩිවීම හෝ අඩුවීම පුරෝගතනය කරලා ඒ අනුව අපිට වෙනම කාලතුමය පුරෝගතනය කරන්න පුළුවන්. අපිට මාසික පුරෝගතනය කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට කාලතුමය සංරචක නැත්නම් අපි ගත්තොත් මෙන්න මේ විදිහට කාලසේන සංරචක හතර වෙනම අපි පුරෝගතනය කරගෙන ඒවා අපේ නිෂ්පාදනයේ පුරෝගතනය කිරීම සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මෙන්න මේක තමයි අපි කොහොමද නිෂ්පාදනයේ පුරෝගතනය කිරීම අපි ඉතින් පාවිච්චි කරන්නේ. ඒතර මේක එහෙම ඔයගොල්ලෝ තව භාෂා විස්තර කරලා දුවලා ගැලදී මොකද දෙන්නේ ආර්ථවතාවයෙන් තොර දත්ත කියලා ඔයගොල්ලන්ට දීලා තියෙනවා. ඕගොල්ලන්ට දීලා දෙනවා මේක ආර්ථවතාවයෙන් තොරයි කියලා. කියන්නේ ආර්ථවතාවයෙන් තොරයි කියලා කියන්නේ මොකද එන්නේ? අපි දන්නවනේ කාලසීන විචලන හැදලා දෙන්නේ මොකද එන්නේ? TSCI. ඒතර අපිට දීලා දෙනවා මෙන්න මේක ආර්ථවතාවයෙන් තොර දත්තයක්. ඒතර ආර්ථවතාවයෙන් තොර දත්තයක් කියන්නේ මොකද එන්නේ? ඒක තුල මොනවද වෙලා දෙන්නේ? ඒක මෙන්න මේකේ ආර්ථව බලය ඉවත් කරලා දෙන්නේ. ඉතින් ඒ කියන්නේ මොකද මේ ආර්ථවතාවයෙන් තොර දත්ත කියන්නේ නැත්නම් ගත්තොම TCI. කියන්නේ ඒක තුල අන්තර්ගත වෙනවද? උපනතියගේ අන්තර්ගත වෙනවා. සාක්‍රිය චලන අන්තර්ගත වෙනවා. ඒ වගේම අක්‍රමණ චලන අන්තර්ගත වෙනවා. ඒතර ඕගොල්ලන්ට මොකද කරන්න දෙන්නේ? ඕගොල්ලන්ගෙන් අහනවා ඒකේ පාස් පේපර් එකෙන් මට හරියට මේ පාස් පේපර් එක මොකද්ද මේක කියලා මතක නැහැ. මේ පාස් පේපර් එක දීලා තියෙනවා පහත දැක්වෙන්නේ ආර්ථවතාවයෙන් තොර දත්ත කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ මොකද දීලා තින්නේ? ඒගොල්ලෝ ඒ දීලා තියෙන සාමාන්‍ය කාලසේන විචල්‍ය සඳහා ලබාගෙන තියෙන අගයන් නිමෝදෙන්නේ කාලසේන විචල්‍යයෙන් බෙදලා හරිද 100න් ගුණ කරලා දීලා තියෙන්නේ ආර්ථවතාවයෙන් තොර දත්ත. ආය මම මොකද කරන්න ඕනේ? ආර්ථවතාවයෙන් තොර දත්ත මොකද කරන්න දෙන්නේ? නැවත නියම දත්ත බවට පරිවර්තනය කරන්න. හරි ඒක කරගන්න. ඒක කාලසේන විචල්‍යයගේ ලබා ගන්න. නියම දත්තේ බවට පරිවර්තනය කරගන්න. මම මොකද දෙන්නේ? මේක තුල නැත්තේ මොකද්ද? ආර්ථවතාවයෙන් තොර දත්ත තියෙන්නේ TCI. ආර්ථවතාවයක් නැහැ. TSCI එකෙන් S නැහැ. ඒතර ආර්ථවතාවයෙන් තොර දත්ත නියම දත්ත බවට පරිවර්තනය කරනවා. දැන් කාලසීන විචලන සඳහා ඇත්තම ලබාගත්තාගේ බවට පරිවර්තනය කරගන්න නම් මම මොකද කරන්න ඕනේ? අදාළ කාලච්ඡේද සඳහා ආර්ථවතාවයෙන් ගුණ කිරීම සිදු කරන්න වෙනවා. එතන මොකද වෙන්නේ? එන්න මේ කියන්නේ නියම දත්ත අරගෙන ආර්ථවතාවයෙන් ගුණ කරා නම් අපිට අදාළ කාර්තුවල අදාළ ආර්ථවතාවයෙන් ගුණ කරා නම් අපිට ආර්ථවතාවයෙන් යුක්ත දත්ත නැත්නම් ගත්තොත් නියම දත්ත ලබා ගැනීම හැකියාවක් තියෙනවා. අන්න ඒ විදිහට ඔයගලන්ට පුළුවන් ආර්ථවතාවයෙන් තොර දත්ත නැත්නම් විදිහට නියම දත්ත ආවට පස්සේ ඒක ආර්ථවතාවයෙන් බෙදලා ආර්ථවතාවයෙන් තොර දත්ත ගන්න හැකි. ඒ වගේම ආර්ථවතාවයෙන් තොර දත්ත ආවොත් එහෙම ඒක නැවත ආර්ථවතාවයෙන් ගුණ කරලා ආර්ථවතාවයෙන් යුක්ත දත්ත ගන්න හැකි. ඒත් මම මෙතනදී මම පාවිච්චි කරන්නේ මොකද්ද? ආර්ථවතාවයෙන් යුක්ත කරා. මෙන්න මේක න උපනතියගේ අරගෙන ඒකට ආර්ථවතාවයේ ගලබලා ආර්ථව බලයන් ඇතුළත් කරා. ඒතර මේකම අපිට මොකද කරන්න පුළුවන්? ආර්ථවතාවයෙන් බෙදලා 100න් ගුණ කරනවා මට මොකද නැවත ආයෙ පිටිපස්සට ආවෙ මොකද ආර්ථවතාවයෙන් තොර දත්ත කරා එළඹුණා. ඒතර ඒ වගේ ඔයගලන්ට මේ දැනුම පාවිච්චි කරන්න පුළුවන් මොකක්ද වෙන්නේ? සාමාන්‍යයෙන් විභාග තුල ගණනක් හදන්න. ඔයගොල්ලෝ පාස් පේපර්ස් මේක ටිකක් ප්‍රැක්ටිස් කරන්න. ඒක ඔයගලන්ට පැහැදිලියි මොකද්ද මේකෙන් ඇත්තටම වෙන්නේ කියලා. අපි ඉස්සරහදී ඉතින් වීඩියෝ වල කොහොමද පාස් පේපර් එක කරන්නේ කොහොමද ඉදිරි බලමු. ඒතර මෙතනදී ඇත්තට ඔයගලන්ට පැහැදිලි තේරුම් ගන්න දෙන්නේ අපි නිෂ්පාදන ගැන පුරෝගතනය කරද්දී අපිට පුරෝගතනය කරන්න පුළුවන් දේවල් දෙකයි. මොකද්ද? උපනතියගේ පුරෝගතනය කිරීමේ හැකියාවක් තියෙනවා. අපි කිරීම සඳහා ක්‍රම හතරක් ගැන කතා කරා. ඒ ක්‍රම හතරෙන් එක් ක්‍රමයක් මගින් අපිට මොකද වෙන්නේ? උපනති සමීකරණයක් ගත්ත හැකි. අපි සමීකරණයක් විදිහට ප්‍රකාශ කරනවා. ඒකෙන් උපනතිය මෙන්න මේ විදිහට පුරෝගතනය කරනාට පස්සේ ඒකට මට මොකද වෙන්නේ? ආර්ථව මගින් නැති කරන බලරයට ඇතුළත් කරලා මට නිවැරදි පුරෝගතන අගයකට ගිහින්. මෙන්න මේ විදිහට නිවැරදි පුරෝගතන අගයකට ගියාම අපිට පුළුවන් මේ ඔස්සේ අපිට වඩාත් නිවැරදි පුරෝගතනය කරලා අපේ අලෙවි සැලසුම් සකස් කරගන්න, අපේ නිෂ්පාදන සැලසුම් සකස් කරගන්න,
අපේ සේවකයෝ අපි මෙන්න මොන විදිහටද අපි විවේචනය කරගන්න ඕන කියලා දැනගන්න. අපේ අමුද්‍රව්‍ය කොහොමද ඕල කරන්න ඕන කියලා දැනගන්න. අපේ කොහොමද මේ අපි බෙදා හැරීමේ වටියුතු කරන්නේ කොහොමද කියලා. අපේ නිෂ්පාදන ධාරිතාව වැඩි කරගන්න කොහොමද කියලා. මෙන්න මේ දේවල් පුරෝගතනය කිරීම සඳහා මෙන්න මේ වගේ මූලික පදනම හදාගන්නේ. ඒතර අපි ගත්තොත් එහෙම ආයතනයක ගත්තොත් එහෙම ඒගොල්ලෝ කොච්චරක් හදනවද නැද්ද කියන එක තීරණය ඒක මත තමයි 2020 දී 2021 දී 2022 දී කොච්චරක් ඒගොල්ලන්ට නිෂ්පාදනය කරන්න වෙනවද කියන එක මෙන්න මේ අගය මත තමයි ඒගොල්ලන්ගේ ඉදිරි සේවකයෝ කොච්චරක් බඳව ගන්නවද ඒගොල්ලෝ කොච්චරක් අමුද්‍රව්‍ය මේක ගන්නවද ඒගොල්ලන්ට ඉස්සරහට කොච්චරක් මැෂින් එකක් ගන්න වෙනවද ඒගොල්ලන්ට ඉදිරියේදී කර්මාන්තශාලා කොල්තෙන් එකක් ඉදි කරන්න වෙනවද තියෙන කර්මාන්තශාලාවක් විකුණන්න වෙනවද ඒ දේවල් නිවැරදි ආකාරයකට පුරෝගතනය කරගන්න ඒ දේවල් ගැන තීරණයට එළඹෙන්න නම් මෙන්න මේ විදිහට අදාළ නිෂ්පාදන දක්ත නිවැරදි ආකාරයකට පුරෝගතනය කිරීමක් අවශ්‍යයි. ඒතර මේක ඇත්තටම ප්‍රායෝගික පාඩමක්. ඉදිරියේදී ඔයගොල්ලෝ උසස් අධ්‍යාපනයට යද්දී ඔයගොල්ලන්ට මේ දේවල් වැදගත් වෙනවා. ඔයගොල්ලෝ චානල් සීමා හිමි කරලා මේ ටයිම් සීරීස් ඇනලිසිස් කියලා ඔයගොල්ලන් මේක වැදගත් වෙන පාඩමක්. ඉතින් මූලික කොටස් ටික මෙතනින් කතා කරා. ඔයගොල්ලන්ට මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලෝ පාස් පේපර්ස් ඉදිරියේ ඩිස්කස් කරන්න. ඉදිරි වීඩියෝ වලදී අපි හම්බෙමු. ඔයගොල්ලෝ මේ වෙනකන් ඉදිරියේදී අපි වීඩියෝ දාදී ඒවා ඔයගොල්ලන්ට එන්න නම් ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න. අපි ඉස්සරහට ගණන් හදන්න බලාපොරොත්තු වෙන ප්‍රතිපල විශ්ලේෂණය. එතකොට අපි නියැලීම ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉදිරි වීඩියෝ වලදී අපි මේ දේවල් ගැන කතා කරමු. බොහොම ස්තුතියි. මොනවා ඔයගොල්ලන් ගැටලු තියෙනවා නම් ඒක මට පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. බොහොම ස්තුතියි.